ICT Cherith Wickramasinghe. හරි. පාඩමේ මාතෘකාව අපිට කතා කරන්න තියෙන්නේ ඩිජිටල් සර්කිට්. රයිට්. අපි ඒක සිංහලෙන් කියනවා සංඛ්‍යාංක පරිපථ කියලා. හරිද? මේ සංඛ්‍යාංක පරිපථ කියන පාඩම තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. මේ ඩිජිටල් සර්කිට් එකක් ගත්තොත් අපි විවිධාකාරයේ සර්කිට්ස් දැකලා තිනවා. සාමාන්‍යයෙන් පරිගණකයක තියෙන සර්කිට්ස් ඩිජිටල් සර්කිට් එකක් ගත්තොත් ඔය සර්කිට් එකක් හැදෙන මූලිකම තැනුම් මේකකය ගත්තොත් අපි ඒවට තමයි ලොජික් ගේට්ස් කියලා කියන්නේ. තේරුණාද? අපි සර්කිට් එකක් ගත්තොත් දැන් මේ වගේ පරිගණකවල තියෙන සර්කිට් එකක් ගත්තොත් මේවා තියෙන ICs නේද? ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්ස් මේ වගේ දේවල් තියෙනවා. ඒතර මේවා අභ්‍යන්තරය ගත්තොත් එහෙම මේ IC එකක් වගේ එකේ අභ්‍යන්තරය ගත්තොත් එහෙම මේ ඩිජිටල් සර්කිට් එක මූලිකවම තැනුම් මේකකයේ විතර අපිට ගණන් ගන්න පුළුවන් මොකද්ද? ලොජික් ගේට්ස්. හරිද? ඒතර ලොජික් ගේට්ස් අපිට කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේ යටතේ. හරිද? ඒතකොට අපි කම්පියුටර් එකක් ගත්තොත් එහෙම කම්පියුටර් එකේ ඇතුළේ තියෙන සර්කිට්ස් වල ඩිජිටල් සර්කිට් වල මූලිකම ඒකේ තියෙන තාර්කිකමය විදිහට ගත්තොත් ඒකේ තැනුම් මේකකයේ විදිහට පාවිච්චි කරන්නේ මේ ලොජික් ගේට්ස්. හරිද? මේ අපිට ඕනම සර්කිට් එකක් මේ ලොජික් ගේට් වලින් නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? ඒ සාමාන්‍ය සර්කිට් එකක තියෙන ඉන්පුට් නේද? අපි තුන් බටන්ස් දෙකක් තියෙනවා. මේ බටන්ස් දෙකේ තියෙන ක්‍රියාකාරීත්වයට අනුකූලව මේවෙන් ඉන්පුට් අරගෙන ඉවරලා හරිද? මෙහෙම සර්කිට් එකක් හදලා අපිට පුළුවන් ඒකට බල්බයක් හයි කරන්න. හරිද? බල්බයක් හයි කරාට පස්සේ ඒකේ ක්‍රියාකාරීත්වය අපිට මේ සර්කිට් එකේ නිර්මාණය කරන්න පුළුවන්. හරිද? මේ ස්විච් එක සහ මේ ස්විච් එකේ තියෙන ඉන්පුට් අනුව නැත්තම් මේකට සෙන්සර් එකක් පාවිච්චි කළා. හරිද? මේ සෙන්සර් එකෙන් එන ඉන්පුට් එක අනුව දැන් පරිසරයෙන් මොන හරි සෙන්සර් එකකින් ඉන්පුට් ගන්න පුළුවන් නේද? උෂ්ණත්වය, කාලය, ඒ වගේ දේවල් නේද? උෂ්ණත්වය ඊට පස්සේ සීතල නේද? ඒ වගේ දේවල් අනුව අපිට ඉන්පුට් අරගෙන පුළුවන් මේ වගේ සර්කිට් එක හරහා මේවා පාලනය කරන්න. හරිද? අවුට්පුට් පාලනය කරන්න පුළුවන්. එතන මේ සර්කිට් නිර්මාණය කරද්දී ඔය තාර්කිකමය ආකාරයට ගත්තොත් එහෙම තැනුම් මේකකයේ විතර තමයි අපි මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරන්නේ. ඒතර ඇත්තටම මේ අපිට කඩෙන් ගිහිල්ලා මෙහෙම ලොජික් ගේට්ස් ගන්න බෑ. හරිද? මෙහෙම අපි නොට් ගේට් එකක් කොහොම අපි සලකුණ විදිහට පාවිච්චි කරාට කඩෙන් ගිහිල්ලා අයියේ නොට් ගේට් එකක් දෙන්න කියලා මෙහෙම ඉල්ලන්න බෑ. සාමාන්‍යයෙන් මේවා චිප් වල අන්තර්ගත කරලා තියෙන. හරිද? ලොජික් ගේට්ස් ගන්න පුළුවන්. ඒවා චිප් වල තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. මෙහෙම චිප්ස් තියෙනවා. හරිද? මේ චිප්ස් ඇතුලේ මේ ලොජික් ගේට්ස් තියෙනවා. හරිද? ඔය හැඩෙන් ඇතුලේ නෑ. හරිද? නමුත් මේ ක්‍රියාකාරීත්වය නොට් ගේට් එක මේ ගේට්ස් ගැන නිවැරදිව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. හරිද? මෙන්න මෙහෙම තියෙනවා. හරිද? මෙන්න මෙහෙම ඇතුලේ මේ ගේට්ස් තියෙනවා. ඒතකොට මේ වගේ චිප්ස් අරගෙන වෙලා මේ ලොජික් ගේට්ස් වල ඒ ක්‍රියාකාරීත්වය මේ චිප්ස් වලින් ලබා ගන්න පුළුවන්. ඒතරවා මේ හැඩෙන් අපි නිකන් අර නිරූපණයක් කරන්න පාවිච්චි කරාට ඇත්තටම මේ ලොජික් ගේට්ස් ගන්න තියෙනවා. නමුත් ඒවා තියෙන මොනවා විදිහට චිප්ස් විදිහට තියෙන. සමහරට අපි OR ගේට්ස් ඉගෙන ගන්නවා. හරිද? ඒ OR ගේට්ස් ඉන චිප්ස් මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම ඇවිල්ලා මේවා ඇතුලේ OR ගේට්ස් තියෙනවා. right. හරිද? ඔන්නෝම ඇතුලේ OR ගේට්ස් තියෙනවා. තේරුණාද? මේ අමතර මේ පින් තියෙනවා. ඒවට පවර් එක දෙන්න. හරිද? ඔන්නෝම මේ චිප්ස් කඩේ ගන්න තියෙනවා. හරිද? ඒතර මම මෙතන මේ මොඩල්ස් ටිකක් සහ මෙතන ඩයග්‍රෑම්ස් ටිකක් දාන්නම්. ඔයාලට බලා ගන්න. තොර මේ වගේ දේවල් තමයි මේ සර්කිට් එකක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ පාඩම කරන් යද්දි මේක අභ්‍යන්තරයට හොඳට දැනුම ලබා ගන්න පුළුවන්. හරිද? ඒකෙන්ද මේක ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න. දැන් ගෑල් ළමයි පිරිමි ළමයි කියලා නෑ. මේ චිප් සම්බන්ධයෙන් අපිට අභ්‍යන්තරයට එහෙම ඉගෙන ගන්න නෑ ICT වලදී. හරිද? නමුත් මේකේ ලොජික් එක අපි හරියට දැනගන්න. හරිද? මේ ගේට්ස් එක සහ ඒවා වැඩ කරන්නේ කොහොමද? ඒවට සිම්බල්ස් මොනවද තියෙන්නේ? සියල්ලම අපි හරියට මේකෙදි දැනගන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් අපි පාඩම ඉදිරියට කරගෙන යමු. ඔයගොල්ලෝ හොඳින් අධ්‍යයනය කරයි කියලා මම හිතනවා. මේ පාඩම ඉතා වැදගත් පාඩමක්. හේතුව තමයි සාමාන්‍යයෙන් MCQ ප්‍රශ්න කිහිපයක් එන්න පුළුවන් මේ පාඩමෙන්. ඊට පස්සේ සමහර විට ස්ට්‍රක්චර්ඩ් එකට එන්න පුළුවන්. බොහෝ විට ස්ට්‍රක්චර්ඩ් එකට මේක එන්නේ නැහැ. අනිවාර්යෙන්ම එනවා MCQ සහ essay එකට අනිවාර්යෙන්ම එනවා. රචනා ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් මේ අපි දැන් A level පැවතිච්ච වර්ෂවල හැම එකේම දෙවෙනි පේපර් එක ගත්තොත් එහෙම දෙවෙනි පේපර් එකේ රචනා කොටසේ
පළවෙනියටම තියෙන ප්‍රශ්නය තමයි මොකද්ද? ලොජික් ගේට් ප්‍රශ්නය. හරිද? ඡේදයක් කියවලා ඒ ඡේදයට අදාළව උත්තර ලියන්න තියෙන්නේ. මේක හරිම ලේසි. හරිද? හරිම ලේසි කියන්නේ හරියට අධ්‍යයනය කරොත් එහෙම බයක් නැතුව මේක කරන්න පුළුවන්. හරිද? මේ ප්‍රශ්නේ අමාරු කරලා හදන්නත් පුළුවන්. නමුත් මේ සියල්ල හරියට ඉගෙන ගත්ත ළමයට, නිවැරදිව ඉගෙන ගත්ත ළමයට බයක් නැතුව එක්සෑම් එකට යන්න පුළුවන්. මේ ප්‍රශ්නය නිවැරදිව ලියන්න පුළුවන්. එහෙනම් අපි මේ පාඩම ඉතා වැදගත් පාඩමක් විදිහට අපි සලකන්නේ. පහසු සහ වැදගත් පාඩමක්. ඒකින්ද මේක හොඳින් අධ්‍යයනය කරන්න. මුලින් ඉඳන් හරියට මේ දෙන ප්‍රශ්න කරලා නේද? ඒ අභ්‍යාස කරලා නිවැරදිව අධ්‍යයනය කරන්න මේ පාඩම හොඳටම ගොඩ දා ගන්නවා කියලා හිතාගෙන අපි මේක පටන් ගමු. එහෙනම් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා අපි කියනවා ඩිජිටල් සර්කිට් එකක් ගත්තොත් එහෙනම් මේ සර්කිට් එකේ තියෙන මූලිකම තැනුම් ඒකකය අපි කියනවා ලොජික් ගේට්ස් කියලා. ඒතර අපිට මූලිකවම ගත්තොත් එහෙම මූලික ගේට්ස් වර්ග තුනක් තියෙනවා. හරිද? මොනවද මේ මූලික ගේට්ස් වර්ග තුන? අපි එකක් කියනවා පළවෙනි එක අපි ඒකට කියනවා not gate එක කියලා. දැන් ඔයාලට මේක කිව්වට නේද ඒ වචන තේරෙන්නේ නැහැ. නමුත් මේ වචන නිකන් නම මුලින්ම අධ්‍යයනය කරගන්න මුලින්ම නම වලට දාගන්න. පළවෙනි එක මොකද්ද? not gate එක ద్వාරය. right? දෙවෙනි එක තමයි and ద్వාරය. තුන්වෙනි එක තමයි O ద్వාරය O gate එක. ඒතර අපිට මූලිකවම මේක ඉගෙන ගන්න තියෙනවා ద్వාර තුනක්. මූලිකවම. හරිද? not එක and එක O එක. මීට අමතරව තව ద్వාරයක් තියෙනවා. එක්ස්ට්‍රා එකක් තියෙනවා. ඒකට අපි කියනවා XO කියලා. හරිද? ඒකත් අපි ඉගෙන ගන්නවා. right? හරි. මූලිකවම ద్వාර වර්ග තුනක් තියෙනවා. මොනවාද ඒ වර්ග තුන? not එක and එක සහ O එක. හරි. එහෙනම් ඔයගොල්ලෝ පොත ගන්න බලන්න මුලින්ම පොතක් අරගෙන එහෙනම් මම මේ කියන එක ලියා ගන්න බලන්න හොඳින්. හොඳින් ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. සංඛ්‍යාංක පරිපත ඩිජිටල් සර්කිට්. මාතෘකාව දාගන්න. ලොකු මාතෘකාව පාඩමේ නම ඩිජිටල් සර්කිට්. සංඛ්‍යාංක පරිපත පාඩමේ නම. හරි. ඒක යටතේ මාතෘකාවක් දාන්න. ඔය දැන් අපි පාඩමේ නම යටතේ මාතෘකාවක් දාන්න. logic gates නැත්නම් අපි කියනවා තාර්කික ద్వාර logic gates අපි අර සිංහලෙන් කියන්නේ මොකද්ද? තාර්කික ద్వාර logic gates තාර්කික ద్వාර. පහලින් ලියා ගන්න මූලික තාර්කික ద్వාර තුනකි. මූලික තාර්කික ద్వාර තුනකි. මූලික තාර්කික ద్వාර තුනකි කියලා මෙන්න මේ ద్వාර තුනේ නම් ටික ලියා ගන්න. මොකද්ද පළවෙනි එක? not ద్వාරය නැත්නම් not gate. ඊට පස්සේ and gate. ඊට පස්සේ O gate. right? ඔය වගේ gates තුන ලියා ගන්න. මූලික gates තුන. අපි දැන් මූලික වශයෙන් මෙන්න මේ gates තුන ඉගෙන ගන්නයි යන්නේ. හොඳින් බලා ගන්න. හරි. අපිට මේ gates වල මූලික ලක්ෂණ සහ ඒවා අඳින හැඩය අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේවා හරිම ලේසි මතක තියාගන්න. අපි එනම් පළවෙනි එක බලමු. දාගන්න පළවෙනි මාතෘකාව. හරිද? මේ gates වර්ග තුන අපි අධ්‍යයනය කරන්න යන්නේ. පළවෙනි මාතෘකාව දාගන්න not gate.
not gate එක දාගන්න පළවෙනි මාතෘකාව විදියට. අපි not ద్వාරයේ සංකේතය මෙන්න මෙහෙම අදිනවා. මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම මෙතනින් බබල් එකක් දාන්න ඕනේ. හරිද? මේ බබල් එක දැමීම අනිවාර්යයි. හරිද? ඒතර මේකට අපි කියන්නේ මොකද්ද? not ద్వාරය මේ වගේ ත්‍රිකෝණයක් වගේ ඇඳලා මෙතනින් බෝලයක් දාන්න. right? මෙතන අපි සාමාන්‍යයෙන් මේ බූලියානු බීජගණිතය කියලා තියෙන එකක්. හරිද? මෙතෙන්දී අපි මේවට ඉන්පුට් විදියට දෙන්නේ එක්කෝ එකක් නැත්නම් බිඳුවක්. හරිද? තාර්කික අගයක් තමයි මෙතෙන්ට ඉන්පුට් විදියට දෙන්නේ. මේ ගේට්ස් ගත්තොත් එහෙම මේවට අපි ඉන්පුට් එකක් කියන්නේ මෙතනින් ඇතුළට දෙන දේ. මෙතනින් එළියට යන එකට අපි කියනවා මොකද්ද? අවුට්පුට් එකක් කියලා. හරිද? දැන් අපි මොකක් හරි මැෂින් එකක් ගත්තොත් එහෙම මේ මැෂින් එක අපි හිතමු මේකෙන් හදන්නේ මාළු පාන්. හරිද? අපි දන්නවා සාමාන්‍යයෙන් මාළු පාන් හදන මැෂින් එකක් නම් මේකට දාන්න ඕනේ මොනවද? මේකට දාන්න ඕනේ අල සහ මොනවද? මාළු දානවද නැහැ නේද? අල සහ පාන් පිටි අන්න ඒ වගේ වතුර වගේ දේවල් දාන්න. තේරෙනවද? ඊට පස්සේ මෙතනින් අවුට්පුට් එකක් විදියට එළියට එනවා මොනවද? මාළු පාන්. තේරෙනවද කියන එක? ඉන්පුට් විදියට මොනවද දෙන්නේ? අල සහ පිටි. චූටියට ලුණු කැලි දෙක තුනකුත් තියෙන්න පුළුවන්. රයිට්? අල සහ පිටි තියෙනවා. වතුරක් ටිකක් දානවා. දැම්මට පස්සේ මැෂින් එකේ ඇතුලේ හැදිලා එළියට එනවා මොනවද? මාළු පාන්. රයිට්? ඒතර පුතා මේ වගේ ඒවට තමයි මොනවද කියන්නේ? ඉන්පුට් කියලා. මෙතනින් මොනවද කියන්නේ? අවුට්පුට් කියලා. එහෙනම් දැනගන්න මෙන්න මේ වචන දෙක. සිංහලෙන් කියනවා ආදාන කියලා. මේවා මොනවද කියන්නේ? ප්‍රතිදාන කියලා කියන්නේ. රයිට්? එහෙනම් පුතා මේ ඉන්පුට් අවුට්පුට් කියන එක මේ හැම වෙලෙම මේ අපි මේ පාඩම සාකච්ඡා කරද්දී මේ වචන දෙක කියනවා. ඒකයි මම ඔහොම කිව්වේ. හරිද? එතකොට අපි මේකට ඉන්පුට් විදිහට හැම වෙලෙම දෙන්නේ අල පිටි දෙනවද නැහැ මේද? මේකට අපි දෙන්නේ මොනවද? බිඳුව සහ 1. හරිද? හැම වෙලෙම ලොජික් ගේට්ස් වලට ඉන්පුට් විදිහට මොනවද දෙන්නේ? බිඳුව සහ 1 කියන අගයන් පමණයි. දැන් අපි ස්විච් එකක් ගත්තොත් එහෙම. ඔයාලගේ බිත්තේ ස්විච් සෙට් කරලා තියෙන්නේ. ඔය ස්විච් වල තියෙනවා අවස්ථාවන් දෙකක්. මොනවාද? එකක් තමයි off. අනිත් එක මොකද්ද? on. හරිද? එතකොට මේ තාර්කික අගයන් විදිහට මේක ඇතුළට දෙන්න පුළුවන්. 1 සහ බිඳුව පමණයි. මේ ස්විච් එක තියෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් මොනවාද? on සහ off. ප්‍රතිවිරුද්ධ අගයන් දෙක. අපි සමහර ලාට මේවට කියන බූලිය අගයන් කියලා. මෙන්න මේ on off නැත්නම් 1 බිඳුව. right? 1 බිඳුව. නැත්නම් අපිට කියන්න පුළුවන් true false. yes no. ඒ මොනවද? ප්‍රතිවිරුද්ධාගයන්. right? එතකොට මෙතනක් තියෙන්න පුළුවන් ප්‍රතිවිරුද්ධාගයන් දෙකක් තමයි මේ ඉන්පුට් එකක් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන 1 දුන්නොත් එහෙම මෙතනින් එන්නේ බිඳුව. අපි මෙතනට බිඳුව දුන්නොත් එහෙම මෙතනින් එන්නේ 1. එතකොට මේ not gate එකෙන් වෙන්නේ මොකද්ද? අපි දෙන ඉන්පුට් එක ප්‍රතිවිරුද්ධාගයක් බවට පරිවර්තනය කරනවා. අපි මෙතන true දුන්නොත් මෙතනින් false වෙනවා. මෙතනින් on කරොත් මෙතනින් off වෙනවා. තේරෙනවද කියන එක? මේකෙන් කරන්නේ විරුද්ධාගයක් විදිහට ප්‍රතිදානය ලබා දීම. එහෙනම් අපි සාමාන්‍යයෙන් මේ අර ගණිතයේදී ABCD XY එහෙම පාවිච්චි කරනව නේද? මේ variables විචල්යන් පාවිච්චි කරනවනේ බීජ ගණිතයේදී. ඒ වගේ මේ බූලිය බීජ ගණිතයේදී අපි විචල්යන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙහෙම ලියනවා අපි අකුරක් මේකට අගයන් තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය බීජ ගණිතය ගත්තොත් ඔයා O level වලදී ඉගෙන ගත්ත බීජ ගණිතයේදී x සමානයි x හරිද? අපි හිතමු x මොකක් හරි සමීකරණයක් තියෙනවා කියලා x ධන 5 සමානයි මොකක් හරි කියලා තියෙනවා. හරිද? ඒතර මෙතෙන්ට තියෙන්න පුළුවන් විවිධාගයන් තියෙනවා. හරිද? මේ x වෙනුවට තියෙන්න පුළුවන් විවිධාගයන් තියෙනවා. සමහරවල් මෙතන 5 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්, 15 වෙන්න පුළුවන්, 0 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍ය බීජ ගණිතය. නමුත් අපි මේකදී ඉගෙන ගන්න බූලිය බීජ ගණිතයේදී තියෙන්න පුළුවන් මෙතෙන්ට අගයන් දෙකයි. ඒතර ඔයාලට මේ එක්සෑම් එකේදී මෙතන වෙනස් වෙන්න පුළුවන් අගයන් දෙකයි තියෙන්නේ. නමුත් ඔයා ගණන් කරන්න ගියොත් එහෙම පිස්සු වේදනා මේක හොයන්න ගියාම නේද? මෙතන x අගය හොයන්න ගියාම
හරි කරදරයි. මෙතන 1 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් 200 වෙන්න පුළුවන් අපිට හිතා ගන්න බෑ මේක සමීකරණ සුළු කරලා හරියට හොයාගන්න ඕනේ. රයිට්. නමුත් A level වල ICT වල හරියම ලේසි. මොකද්ද ලේසි? මෙතෙන්ට තියෙන්න පුළුවන් එක්කෝ බිඳුව නැත්තම් 1 කනා ගහන්නත් පුළුවන් නේද? බිඳුව දැම්මොත් කනාවට හරියන්න පුළුවන් 1 දැම්මොත් කනාවට හරියන්න පුළුවන්. රයිට්. අගයන් තියෙන්න පුළුවන් දෙකයි. එහෙනම් මේ බූලිය බීජගණිතයේදී මේ වේරියබල් එකකට මේ වගේ තියෙන විචල්යකට තියෙන්න පුළුවන් අගයන් දෙකයි. එහෙනම් අපි ඒක මෙහෙම නිරූපණය කරනවා. අපි සාමාන්‍යයෙන් A කියලා ගමු මෙතෙන්ට. හරි මෙතන A කියලා ගත්තොත් අපි මේකේ අවුට්පුට් එක ලියන්නේ A ලිව්වොත් හරියනවද? නෑ. අපි මෙතන A දැම්මොත් මෙතන A මෙන්න පුළුවන්ද? බෑ. අපි කියව විරුද්ධ වෙන්න ඕනේ. හරි විරුද්ධ අගයක් එන්න ඕනේ. එහෙනම් අපි ඒක විරුද්ධ අගයක් කියලා පෙන්වන්නේ බා එකක් උඩින් දාලා. මොකක් දාලාද? බා එකක් උඩින් දාලා. ඔක සමහරවිට මෙහෙම දියන. ඔන්නෝමත් තියෙනවා. සාමාන්‍ය කීබෝඩ් එකකින් අර මෙහෙම උඩින් බා එක ටයිප් කරන්න අමාරු නේද? ඒකින්ද මෙහෙම උඩුකමාවක් දාලා මෙහෙමත් ලියන්න පුළුවන්. රයිට්. හරි. මෙන්න මෙහෙම අපි එහෙනම් A බා කියලා මේක A ඩෑෂ් කියලා සමහර අය කියනවා නේද? A බා කියලා ඔන්නෝම නිරූපණයක් කරනවා. එහෙනම් මේකේ අදහස මොකද්ද? A එක තියෙනවා not gate එකෙන් ගියාම මේක මොනවද වෙන්නේ? ප්‍රතිවිරුද්ධාගයක් බවට පරිවර්තනය වෙනවා. ඒක කොහොමද අපි උච්චාරණය කරන්නේ? මෙතනින් A දෙනවා. මෙතනින් එළියට යන්නේ මොකද්ද? A බා. රයිට්. හරි. එහෙනම් අපි මේකේ තව ටිකක් අධ්‍යයනය කරමු. මේක තවදුරටත් අධ්‍යයනය කරමු. අපි සාමාන්‍යයෙන් මේ පාඩමේදී truth table කියලා જાතියක් පාවිච්චි කරනවා. සත්‍යතා වගු කියලා જાතියක් පාවිච්චි කරනවා. එයා පාවිච්චි කරන්නේ මේකට දෙන්න පුළුවන් input සහ output මොනවද කියලා කියන්නේ. හරිද? මේවට දෙන්න පුළුවන් input මොනවද? ඒවට අදාළව එන output මොනවද කියලා පෙන්වන්න තමයි මොනවද පාවිච්චි කරන්නේද? සත්‍යතා වගු නැත්තම් truth table පාවිච්චි කරන්නේ. මම මේකට චූටි truth table එකක් ඇඳලා පෙන්නන්නම්. පොඩි එකක්. මෙන්න මෙහෙම. මේකේ ඉන්පුට් එකක් විතර මොනවද තියෙන්නේ? A1. හයිට් මේකේ අවුට්පුට් එක විදිහට තියෙනවා මොකද්ද? A bar. හරිද? ඉන්පුට් එක A, අවුට්පුට් එක මොකද්ද? A bar. අපිට ඉන්පුට් එකට දෙන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. මම මොනවද කිව්වේ? බිඳුව සහ 1. බිඳුව දෙන්න පුළුවන් එක්කෝ 1 දෙන්න පුළුවන්. දැන් ස්විච් එකක් තියෙනවා නම් පුතා. දැන් සාමාන්‍ය ස්විච් එකක් ගත්තොත් එහෙම ගෙදර මේ ස්විච් එකට සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? බල්බ් එකක්. මෙහෙම බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවනේ. ඔයා දන්නවා මේ ස්විච් එක ඔයා ඕෆ් කරලා තියෙනවා නම් බල්බ් එකත් ඕෆ්. තේරුණාද? ස්විච් එක ඕෆ් නම් බල්බ් එකත් ඕෆ්. ස්විච් එක ඔන් කරොත් බල්බ් එක මොනවා වෙනවද? ඔන් වෙනවා. එහෙනම් මේකේ ඉන්පුට් දෙකක් තියෙන පුළුවන්. මොනවද? ස්විච් එක ඕෆ් වෙන්න පුළුවන්, ඔන් වෙන්න පුළුවන්. ඉන්පුට් එකේ අවස්ථා දෙකක් තියෙනවා. හරිද? අවස්ථා දෙක මොකද්ද? ඕෆ් කරලා තියෙන පුළුවන්, ඔන් කරලා තියෙන පුළුවන්. මේ බල්බ් එක කියන්නේ අවුට්පුට් එක. එක්ක බල්බ් එක ඕෆ් වෙලා තියෙන පුළුවන්, නැත්නම් බල්බ් එක පත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඉන්පුට් දෙක ඉන්පුට් එකක් තියෙනවා, ඒකේ අවස්ථා දෙකක් තියෙනවා තියෙන්න පුළුවන්. අවුට්පුට් එක තියෙනවා අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. රයිට් ඒ වගේ තමයි මේකෙත්. එහෙනම් කියන්න බලන්න. ඉන්පුට් එක සාමාන්‍යයෙන් not gate එකේදී මොනවද වෙන්නේ? අනිත් පැත්ත හරවන. එතන මෙතන බිඳුව දැම්මොත් එහෙම A bar කියන්නේ මොකද්ද? 1. 1 දැම්මොත් එහෙම A bar කියන්නේ මොකද්ද? බිඳුව. ඒ කියන්නේ මේ දෙන ඉන්පුට් එක අනිත් පැත්ත හරවනවා. තේරුණාද කියන එක? මේක තාම ඔයාලට මේ ලොකුවට මේකේ අභ්‍යන්තරයට තේරෙන්නේ නැහැ. හරිද? මේක කරන් යද්දි තමයි ඔයාලට මේක හරියට මේක නේද අපි ඉගෙන ගන්න නේද? අපි මේ සර්කිට්ස් වල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නේද ඉගෙන ගන්න කියලා ඔයාලට තේරෙනවා. රයිට්. එහෙනම් පුතා මේ truth table එකත් අපි අඳ ගන්න ඕනේ. ඊට අමතරව මම තව සර්කිට් එකක් ඇඳලා පෙන්නනවා.
හරි. බලන්න මෙතන තියෙනවා මම මේකට A කියලා දාන්නම්. A. හරිද? මේ තියෙන්නේ බල්බ් එකක්. මේ තියෙන මොකද්ද? බල්බ් එකක්. right? මම මෙතන මේ සංකේතාකාරයෙන් ඇදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් වුණා එතන බල්බ් එකක් ඇඳ ගන්න. මේ තියෙන්නේ බැටරි එකක්. මේ තියෙන මොකද්ද? බැටරි එකක්. මේ තියෙන මොකද්ද? ස්විච් එකක්. මේ තියෙන මොකද්ද? රෙසිස්ටර් එකක්. ප්‍රතිරෝධකයක්. හරිද? ඒකෙන් මේ එන ධාරාවට බාධාවක් ඇති කරනවා. හරිද? එතකොට මේ සර්කිට් එක ගත්තොත් හරිද? මේ සර්කිට් එක ගත්තොත් එහෙම මේ සර්කිට් එක ඔයා හිතන්නේ මේ බල්බ් එක දැන් පත් වෙනවද නැද්ද? මේ බල්බ් එක පත් වෙනවද නැද්ද? බලන්න පොඩ්ඩක් හිතලා මේ බල්බ් එක පත් වෙනවද නැද්ද කියලා. හරි ඔන්න බලගන්න. අපි දන්නවා මේකේ ධාරාව මේ වගේ ගමන් කරනවා. හරිද? ධාරාව ගමන් කරද්දී right මෙහෙම ගමන් කරද්දී මෙන්න මෙහෙම මේ බල්බ් එක හරහා ගිහිල්ලා නේද මේක ප්‍රශ්නයක් නැතුව මේකේ සම්බන්ධය ගොඩනගෙනවා. හරිද? ඒ කියන්නේ මේ බල්බ් එක මොන වෙනවද? පත්තු වෙනවා. තේරෙනවද කියන එක? මේකේ සම්බන්ධය හරියට තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ධාරාව ගමන් කරනවා. මෙන්න මෙහෙම ධාරාව ගමන් කළා. මේකේ සම්බන්ධය හරියට ක්‍රියාත්මක වෙනවා. මේ බල්බ් එක මොන වෙනවද? දැල් වෙනවා. හරි. එහෙනම් මේක මේ A කියන ස්විච් එක තියෙන්නේ ඕෆ් අවස්ථාව. ඔයා දන්නා සාමාන්‍ය ස්විච් එකක් ගත්තොත් එහෙම මෙහෙම ස්විච් එකක් ඇන්දොත් මේ තියෙන්නේ ඕෆ් අවස්ථාව. අපි කියනවා බිඳු අවස්ථාව කියලා. මේ ස්විච් එක ඔන් කරන්න පුළුවන් අපිට මේ දෙක සම්බන්ධ කරලා. මේ තියෙන්නේ ඔන් අවස්ථාව. තේරෙනවද? මේ තියෙන මොකද්ද? ඔන් අවස්ථාව. right? මේකට අපි 1යි කියලා කියනවා. ඒතර අපි දන්නවා මෙතන මේ A ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බ් එක පත්තු වෙනවා. තේරෙනවද? A ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බ් එක පත් වෙනවා. බල්බ් එක එක වෙනවා. right? මේ ඒක දැන් තියෙන්නේ මොකද්ද? ඒක බිඳුව තියෙද්දි right? ඒකට බිඳුව තියෙද්දි මේ බල්බ් කියන අවුට්පුට් එක L එක එක වෙලා. තේරෙනවද? මේ ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි මේකේ පාත් එක හරියට හැදිලා මොන වෙනවද? බල්බ් එක පත් වෙනවා. right? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ සර්කිට් එක මම තව පොඩ්ඩක් වෙනස් විදිහට අඳින්න. මෙහෙම මේ සර්කිට් එක මෙහෙම ඇඳලා ඔන්න බලන්න. මෙතනින් බල්බ් එක දානවා. මෙතන රෙසිස්ටර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ස්විච් එක තියෙනවා. ඒ ස්විච් එක මම ඔන් කරනවා. මේ වගේ. එතකොට මොකද වෙන්නේ? ඔයා දන්නවා සාමාන්‍යයෙන් ප්‍රතිරෝධය අඩු තැනින් තමයි ධාරාව ගලාගෙන යන්නේ. එතකොට මෙතන බල්බ් එකක් තියෙන බල්බ් එකේ ප්‍රතිරෝධය වැඩි. හරිද? සාමාන්‍ය බල්බ් වල ප්‍රතිරෝධය වැඩි. ඒක ටන්ස්ටන් වලින් හදන්නේ. ඒකේ මොකක්ද සූත්‍රිකාව. ඒකින්ද ඒකේ ප්‍රතිරෝධය ඊට අධිකයි. එතකොට මේක මෙහෙම ගිහිල්ලා ධාරාව ගිහිල්ලා මෙහෙට යන්නේ නෑ. අයියේ මෙතන ප්‍රතිරෝධය වැඩි. මෙන්න මෙතනින් මෙන්න මෙහෙම ගන්නවා. තේරෙනවද කියන එක? එතකොට මෙතන බල්බ් එක පත්තු වෙන්නේ නැතුව යනවා. තේරෙනවද කියන එක? දැන් මෙතනදී බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. බලන්න A කියන ස්විච් එක තියෙන්නේ දැන් මොන අවස්ථාවේද? 1 කියන අවස්ථාවේ. හරිද? ඒ ස්විච් එක 1 කියන අවස්ථාවේ තියෙනවා බල්බ් එක ඕෆ් වෙලා. තේරෙනවද කියන එක? මෙතෙන්දී බල්බ් එක පත්තු වෙනවා. right? මෙතෙන්දී බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒතර මේ ස්විච් එකෙන් අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ ස්විච් එක ඔන් කරද්දී බල්බ් එක පත්තු වෙනවා. මේ ස්විච් එක ඕෆ් කරද්දී බල්බ් එක නිවෙනවා. අනිත් පැත්තට. නෑ ස්විච් එකක් අනිත් පැත්තට හයි කළා වගේ. right? හරි. මේක පුතා මේ ධාරාවනම් මනම් ඔය කතන්දර ඔයා දැනගන්න ඕනේ නෑ. හරිද? ICT වලදී මම මේ නිකන් මේක කියා දුන්නේ. මේ කොටස නොතිබ්බත් ඔයාලට ප්‍රශ්නයක් නෑ. මම මේක නිකන් පැහැදිලි කරන්නයි මේ විදිහට පාවිච්චි කරේ. තේරුණාද? හරි. එහෙමනම් මෙන්න මේ තුන ඇඳ ගන්න බලන්න මාතෘකාව දාලා මේ තුන ඇඳ ගන්න
හරි මේක ඇඳලා ඉවර නම් දැන් පහලින් මේක ලියා ගන්න බලන්න මම කියන එක. ක්‍රියාකාරීත්වය කියලා දාලා පහලින් ලියා ගන්න. ක්‍රියාකාරීත්වය මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා පහලින් ලියා ගන්න. not තාර්කික ద్వාරයේ not තාර්කික ద్వාරයේ not තාර්කික ద్వාරයේ තාර්කික ආදානය සත්‍ය වන විට තාර්කික ආදානය සත්‍ය වන විට තර්ක ප්‍රතිදානය असत्य वे तर्क प्रतिदानय असत्य वे तर्क आदानय असत्य वन विट තර්ක ආදානය අසත්‍ය වන විට තර්ක ප්‍රතිදානය සත්‍ය වේ. තර්ක ප්‍රතිදානය සත්‍ය වේ. ඒ කියන්නේ මොකද්ද? ඉන්පුට් එක සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය කරනවා. असत्य එකක් ඉන්පුට් කරොත් ප්‍රතිදානය සත්‍ය කරනවා. එන එක අනිත් පැත්ත හරවනවා එච්චරයි. මේ එන එක අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. බිඳුව આવොත් එක කරනවා, එක આવොත් බිඳුව කරනවා. සරලව මෙච්චරයි දැනගන්න ඕනේ. රයිට්. එතන පහලින් එහෙමම ලියා ගන්න. එනම් ආදානෙහි තාර්කික නස්ත්‍යාර්ථය එනම් ආදානෙහි තාර්කික නස්ත්‍යාර්ථය කියන්නේ ඒකේ විරුද්ධාගය නැත්තම් ප්‍රතිෂේධය කියලා කියන වරහන් ඇතුළු ලියා ගන්න. ප්‍රතිෂේධය ප්‍රතිදානය වේ. ප්‍රතිෂේධය ප්‍රතිදානය වේ. හරි ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න O ద్వාරය නැත්තම් O gate. ඊළා මාතෘකාව මොකද්ද? O gate ලියා ගන්න. O gate. අපි මෙතෙන්දි මේ සාකච්ඡා කරන පළවෙනි gate එක මොකද්ද? O gate එක. හරි අපි O gate එකෙන් පටන් අරන් ඊටු ටික සාකච්ඡා කරගෙන යමු වෙනවා. අපි O gate එකේ සංකේතය අඳින්නේ මෙන්න මේ වගේ. ඔන්න. හරිද? විශේෂයෙන් මේකේ තියෙන්න ඕනේ මොකද්ද? මෙහෙම ඇඳලා තියෙන්න ඕනේ. මෙහෙම තියෙන්න බෑ හරිද? නෑ ඇතුළට එන්න මෙහෙම කර්ව් වෙන්න තියෙන්න ඕනේ. හරියට පුරුදු වෙන්න. මේක එක එක ළමයි එක එක විදිහට අඳිනවා හරිද? සමහර අය මෙන්න මෙහෙම අඳිනවා. කැතයි. සමහර අය මෙහෙම අඳිනවා. හරිද? හඳක් දෙක නේද? එහෙම එපා හරිද? හරි ක්‍රමයේ ඉගෙන ගන්න. රයිට්. ඒ ඔයාලට හිතන විදිහට අඳින්න එපා. මේ වගේ ලස්සනට අඳින්න පුරුදු වෙන්න. ඔක මහ ලොකු දෙයක් නේද? ඔය වගේ එකක් අඳින එක. රයිට්. එහෙනම් මේ විදිහට අඳින්න පුරුදු වෙන්න. එහෙනම් අපි මේකේ සලකුණ අඳින්න බලන්න මේ වගේ A B ඔය වගේ. රයිට්. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපි මේකේ සංකේතය මේ ආකාරයෙන් අඳිනවා. අවුට්පුට් ලියන්නේ කොහොමද? AB කියලා ඉන්පුට් දෙකක් දැම්මොත් අවුට්පුට් ලියන්නේ කොහොමද? A + B කියලා ලියන්නේ. ඉන්පුට් එක AB කියලා આવොත් A + B කියලා අපි ලියන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා not gate එක. not gate එකේදී පුතා ඉන්පුට් තියෙන්නේ එකයි. මෙහෙම ඉන්පුට් එකක් තියෙනවා අවුට්පුට් එකයි. නමුත් අපි ගත්තොත් එහෙම O gate එක
හරිද? අපි OR gate එක ගත්තොත් එහෙම right OR gate එක ගත්තොත් මේකේ පුතා එක ඉන්පුට් එකක් තියෙනවා තියෙන්න බෑ. මෙහෙම තියෙන්න පුළුවන්ද? මෙහෙම පුළුවන්ද? බෑ. හරිද? අවම දෙකක් තියෙන්න ඕනේ. තුනක් තිබ්බත් හරි. තුනක් තිබ්බත් හරි. ඊට වැඩි ගාණක් තියෙන්නත් පුළුවන්. මෙහෙම ඔට්ටුද? ඉන්පුට් එකක් ඇවිල්ලා එළියට අවුට්පුට් එකක් යන්න පුළුවන්ද? බෑ. මෙහෙම පුළුවන්ද? ඉන්පුට් දෙකයි අවුට්පුට් දෙකයි. ඔහොම අඳිනවද? නෑ නේද? ඔහොම අඳින්නේ නෑ. සාමාන්‍ය එක අවුට්පුට් එකයි එන්නේ. කොහොමද දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් කියන්න බලන්න. අපි OR gate එකක් ගත්තොත් එහෙම OR gate එකේ ඉන්පුට් දෙකක් අවම තියෙන්න ඕනේ. ඊට වැඩි ගණනක් තියෙන්නත් පුළුවන්. අවම දෙකක් හෝ වැඩි ගණනක් ඉන්පුට් තියෙන්න ඕනේ. අවුට්පුට් තියෙන්නේ එකයි. අපි ඉගෙන ගන්න හැම gate එකේම output කීයක් තියෙන්නේ එකයි. input not gate එකේ නම් එකයි. හරිද? output එකයි input එකයි තියෙන්නේ. input එකයි output එකයි. නමුත් අපි අනිත් gate ගත්තොත් එහෙම අපිට ඉගෙන ගන්න තියෙන හැම එකේම අවම මොකක්ද තියෙනවද? input දෙකක් තියෙනවා. right? එහෙනම් මේ බලන්න. මේ වගේ සංකේතය අඳින්න පුළුවන්. අපි කලින් වගේම මේකට truth table එකක් අඳිමු. සත්‍යතා වගුවක්. මෙන්න මෙහෙම. ඉන්පුට් දෙකක් තියෙනවා මොනවාද? A සහ B කියලා. අවුට්පුට් එක අපි ලකුණු කරන්නේ කොහොමද? A ධන B කියලා. හරි. මෙන්න මේක හොඳින් අහගන්න. දැන් මම ඉස්සෙල්ලා අර ඇඳලා පෙන්නුවා. මතකද අර ලයිට් එකක් ඇඳලා පෙන්නුවේ මම? ඒ වගේ මම දැන් මෙතන ස්විච් දෙකක් සහ ලයිට් එකක් කියන අවුට්පුට් එකක් ඇඳලා පෙන්නන්න. හරිද? මේ ස්විච් දෙක මොනවා හරි සම්බන්ධ කරලා මොනවා හරි කළා තමයි මෙන්න මේ ලයිට් එකට දීලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ස්විච් දෙක ගත්තොත් මේ ස්විච් දෙකේ තියෙන අවස්ථාව අනුව තමයි මේ බල්බ් එක ක්‍රියාත්මක වෙන්නේ එක්ක ක්‍රියා විරහිත වෙන්නේ. කියන බාන මේ ස්විච් එක ගත්තොත් එහෙම තියෙන්න පුළුවන් අවස්ථා ටිකක් තියෙන මොනවාද? අපිට පුළුවන් දෙකම ඕෆ් කරලා තියන්න. හරිද? ස්විච් දෙකම ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. අපිට ඕන නම් පුළුවන් මේ ස්විච් එක ඕෆ් කරලා තියලා මේක විතරක් ඔන් කරන්න. නැත්නම් අපිට පුළුවන් මේ ස්විච් එක ඔන් කරලා මේක විතරක් ඕෆ් කරලා තියන්න. නැත්නම් අපිට පුළුවන් මේ ස්විච් එකත් ඔන් කරලා මේ ස්විච් එකත් ඔන් කරලා දෙකම ඔන් එකේ තියන්න. තේරෙනවද කියන එක? මොනවද අවස්ථා හතර? ස්විච් දෙකක් තිබ්බොත් එහෙම අපිට අවස්ථා හතරක් තියෙන පුළුවන් මොනවද? දෙකම ඕෆ්. ඊට පස්සේ මේක ඕෆ් කරලා මේක ඔන් එකේ තියන්න පුළුවන්. නැත්නම් මේක ඔන් එකේ තියලා මේක ඕෆ් කරන්න පුළුවන්. නැත්නම් දෙකම ඔන් එකේ තියන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා ටික හොඳට ඔයා ඔලුවට ගන්න ඕනේ. මේ අවස්ථා ගාන අපි කොහොමද දැනගන්නේ? ස්විච් දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් දෙකේ දෙවෙනි බලයක් අවස්ථා නිර්මාණය කරන්න. හැම ස්විච් එකකම තියෙන අවස්ථා දෙකයිනේ. අපිට දෙකේ දෙවෙනි බලයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ දෙක ගත්තේ කොහෙන්ද? මේ ස්විච් එකයි මේ ස්විච් එකයි. ස්විච් ගණනේ. හරිද? ඒතර පුතා මෙතන variables දෙකක් තියෙනවා. A සහ B කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. A සහ B කියලා ස්විච් දෙකක් තියෙනවා. ඒ ස්විච් දෙකේ අවස්ථා මොනවද තියෙන්න පුළුවන්? ස්විච් දෙකම ඕෆ් කරලා තියෙන්න පුළුවන්. දෙවෙනි ස්විච් එක දාලා තියෙන්න පුළුවන්. පළවෙනි ස්විච් එක දාලා තියෙන්න පුළුවන්. ස්විච් දෙකම එකවර දාලා තියෙන්න පුළුවන්. එහෙනම් පුතා ඔය වගේ අපිට මේකේ අවස්ථා හතර නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් ලියමු බලන්න මේකේ ඉන්පුට් තියෙන්න පුළුවන් මොනවාද? දෙකටම බිඳුව තියෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා නේද? මේවට තියෙන්න පුළුවන් ඉන්පුට් දෙකයි. මොනවාද? බිඳුව සහ එක. තාර්කික අගයන් දෙක තියෙන්න පුළුවන්. හරිද? එහෙනම් බලමු. මෙතන බිඳුව තිබිලා මෙතන එක තියෙන්න පුළුවන්. මෙතන එක තිබිලා මෙතන බිඳුව තියෙන්න පුළුවන්. දෙකටම එක තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට truth table එක ඇඳ ගන්න පුළුවන්. right? එහෙනම් අපි මේ truth table එක පුරවන්නයි යන්නේ. හරිද? truth table එක පුරවන්නයි යන්නේ. මෙන්න මේක තමයි OR gate එකේ තියෙන නීතිය. සරලව කිව්වොත් OR gate එකේ නීතිය තමයි සාමාන්‍යයෙන් එකතු කිරීමක් වගේ. හරිද? එකතු කිරීමේ ලකුණනේ පාවිච්චි කරන්නේත් නේද? නමුත් සාමාන්‍ය එකතු කිරීම වගේ 1 1 ආවොත් 2 දාන්නේ නැහැ මේකේ. හරිද? එහෙම දාන්නේ නැහැ. මේක මෙහෙමයි නීතිය තියෙන්නේ. එකතු කරද්දී හරිද? එකතු කිරීමකදී
මේකේ විචල්‍යයන් වලට අගයන් තියෙන්න පුළුවන් එක බිඳුව විතරනේ. ඒතර එකතු කරද්දි පුතා එකක් තියනවා නම් උත්තරේ එන්නේ එකයි. එකතු කරද්දි නීතිය මොකද්ද ලොජික් වලදී මේකෙදි? හරිද? මේ ලොජික් ගේට්ස් වලදී එකතු කරද්දි තියෙන නීතිය මොකද්ද? එකතු කිරීමකදී එකක් කොහේ හරි තිබ්බොත් පිළිතුර එකයි. කොච්චර ලේසිද බලන්න. ඔයාලට සාමාන්‍යයෙන් ගණිතයේදී තියෙන එකතු කිරීම. ඉතින් මෙහෙම කරන්න පුළුවන්ද? බෑ. මේ එකතු කිරීම හරිම ලේසි. හරිද? බූලියානු බීජ ගණිතයේ තියෙන එකතු කිරීම හරිම ලේසි. මේ බලන්න. මෙන්න මේකේ උත්තරේ කීයද? බිඳුව ධන 1 ධන 1 ධන 1 ධන 1. පිළිතුර මොකක්ද දෙන්නේ? මේ සියලුම ඒවා එකතු කරලා තියෙන්නේ. හරිද? මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ? 1. කොහොමද උත්තරේ හොයන්නේ? කොහේම හරි එකක් තියෙනවා නම් පිළිතුර එන්නේ මොකද්ද? 1. එකේව ගණන් කරන්න ඕනේ දෙකේව කියත් තියෙනව නෑ. මේක ගත්තොත් මොකද්ද උත්තරේ එන්නේ? මොකද උත්තරේ එන්නේ? එක තැනකවත් එකක්වත් නැහැ. එහෙනම් මේකේ උත්තරේ මොකක්ද එන්නේ? කෙලින්ම බිඳුවයි. එහෙනම් අපිට කිසිම දෙයක් බලන්න නැහැ. එකතු කිරීම නම් සියල්ලම තියෙන්නේ. කොහේ හරි එකක් පේන්න තිබ්බොත්, මෙතන එක තිබ්බොත් අපිට අනිත් ඒවා කිසිම දෙයක් බලන්න ඕනේ නැහැ. සියල්ලම එකතු කිරීම නම් කෙලින්ම උත්තරේ එකයි කියලා දාන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන වාසිය. එහෙනම් බලන්න බිඳුවයි එකතු කරොත් එන්නේ මොකද්ද? බිඳුවයි එකතු කරොත් මොකක්ද එන්නේ? බිඳුව. බිඳුවයි එකයි එකතු කරොත් මොකක්ද එන්නේ? 1. එකයි බිඳුවයි එකතු කරොත් මොකක්ද එන්නේ? 1. ඇයි එකක් තියෙනවා. 1 එකතු කරොත් 2 දානවද? නැහැ. පිස්සු කරන්න එපා. හරිද? 1 ආවොත් එහෙම මොකක්ද දාන්නේ? 1. ඒ කියන්නේ එකක් තියෙනවා නම් පොලිමක අපි 1 කියලා දාන්න පුළුවන්. මං කලින් වගේම මේකේ පරිපතයක් ඇඳලා පෙන්නන්නම්. ඔයාලා මේක කලින් එකට වඩා වැඩි හොඳට තේරෙයි. ඔන්න බලා ගන්න. කලින් එකට වඩා හොඳට මේකේ තේරෙයි ඔයාලට. right. මෙන්න මෙහෙම මම පරිපතය අඳිනවා. මම මෙතන බැටරි කෑල්ල වලට තේරෙන විදිහට බැටරි එකක් අඳින්නම්. මෙන්න තියෙනවා බැටරි එක. right. මෙන්න මෙහෙම බැටරි එකක් තියෙනවා. ඊට පස්සේ මේක සම්බන්ධ කරලා තියෙනවා බල්බ් එකකට. right. මේ වගේ බල්බ් එකක් මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ බල්බ් එකට මෙන්න මෙහෙම ස්විච් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. අපි කියනවා මෙහෙම සම්බන්ධ කරලා පැරලල් කියලා නේද? මෙන්න මෙහෙම තමයි ස්විච් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ A ස්විච් එක, මේ තියෙන්නේ මොකද්ද? B ස්විච් එක. හරිද? A ස්විච් එක සහ B ස්විච් එක කියලා ස්විච් දෙකක් තියෙනවා. ඒකේ බැටරි එකක් තියෙනවා සහ ඒක සම්බන්ධ කරලා තියෙනවා මොකේකටද? බල්බ් එකකට. මේ වගේ බල්බ් එකකට ඒක සම්බන්ධ කරලා තියෙනවා. පදන සාමාන්‍යයෙන් ස්විච් එකක් මෙහෙම තියෙනවා කියන්නේ ඒක ඕෆ් වෙලා තියෙන්නේ. හරිද? සම්බන්ධයක් නැහැ. අපි කියනවා බිඳුව අවස්ථාව කියලා. මේ තියෙන්නේ බිඳුව අවස්ථාවේ, මේ තියෙන්නේ මොන අවස්ථාවද? එක අවස්ථාව. ඒ කියන්නේ ඔන් වෙලා තියෙන ස්විච් එක. මේ තියෙන්නේ ඕෆ් අවස්ථාව. right. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ පරිපතේ මේ අවස්ථාවේදී තියෙන්නේ ඒක මොන අවස්ථාවේද? බිඳුව අවස්ථාවේ. මේ බලන්න මේ ඒක තියෙන්නේ බිඳුව අවස්ථාවේ. right. ඒක බිඳුවයි තියෙන්නේ. B එකක් තියෙන්නේ බිඳුව අවස්ථාව. මේ බලන්න මේ ඒක බිඳුවයි B එකත් බිඳුවයි. මේ ධාරාව ගලනවද මේ පැත්තට? නෑ නේද? මේ බල්බ් එක පත්තු වෙන්නේ නෑ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ තියෙන්නේ L එක නම් අපිට මෙතන ලියන්න පුළුවන් L කියන බල්බ් එක පත්තු වෙන්නේ නෑ කියලා. තේරුණාද? මේ ස්විච් එක ඔන් කළත් නෑ, මේ ස්විච් එක ඔන් කළත් නෑ. එහෙනම් මේ පැත්තට මෙහෙම ධාරාව ගිහිල්ලා මෙහෙම යනවද මේ පැත්තට? නෑ. ඇයි ඒ යන්නේ නැත්තේ? මෙතන ස්විච් දෙකම ඕෆ් කරලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි මෙහෙම කරලා බලමු. A ස්විච් එක ඔහොමම තියලා B ස්විච් එක මම ඔන් කරනවා. හරිද? එහෙනම් B ස්විච් එක මම මෙහෙම ඔන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ එන ධාරාව මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් යනවා. ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරලා පස්සේ ධාරාව ගන්නවා
ඔන්න බල්බ් එක පත්තු වෙනවා. ඔන්න මම එක දානවා. ඊට පස්සේ මම කරන්නේ B ස්විච් එක ඕෆ් කරනවා. හරිද? කලින් තිබ්බ විදිහටම තියලා ඔන්න මම A ස්විච් එක දානවා. හරිද? B ස්විච් එක ඕෆ් කළා A ස්විච් එක ඔන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් මෙහෙම එන ධාරාව මෙතනින් ගලාගෙන ගිහිල්ලා මෙන්න ලයිට් එක නැවත පත් වෙනවා. අපි දානවා මොකද්ද? නැවත බල්බ් එක පත් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ ස්විච් දෙකම ඔන් කරනවා. A එකත් ඔන් කරනවා B එකත් ඔන් කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මේ ධාරාව මෙතනින් ගලාගෙන එනවා නේද? පාත් එකක් තියෙනවනේ ගලන් යන්නේ නේද? නැත්තම් මෙතනින් ගලන් යනවා. රයිට්. එතකොට පුතා ස්විච් දෙකම ඔන් කරාට පස්සෙත් මේක මොනවා වෙනවද? බල්බ් එක පත් වෙනවා. තේරෙනවද කියන එක? එහෙනම් මෙන්න මේක තමයි අපි මේ ඇත්තටම සත්‍යතාවක විදිහට මෙතන ඇදලා තියෙන්නේ. මේ බලන්න මේ ස්විච් දෙකම ඕෆ් කරොත් තමයි බල්බ් එක ඕෆ් වෙන්නේ. එකක් හරි දාලා තියෙනවා නම් මේකේ බල්බ් එක මොනවා වෙනවද? පත්තු වෙනවා. මේකට තමයි මොකක් කියන්නේද? O ద్వාරය කියලා කියන්නේ. මේකට මොකද්ද කියන්නේ? O ద్వාරයේ තියෙන ක්‍රියාකාරීත්වය. තේරෙනවද කියන එක? එහෙනම් මට කියන්න බලන්න O ద్వාරයේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඉන්පුට් වලින් අවම එක ඉන්පුට් එකක් එක තිබ්බොත් එහෙම අවුට්පුට් එකට මොකක් එනවද? එක එනවා. හරි මුලින් මේක ලියා ගන්නකෝ. මේක ලියාගෙන ඉවරලා මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම්. ඒකට පිළිතුරු ලියන්න. රයිට් අපි නම් මේ O ගේට් එකේ ක්‍රියාකාරීත්වය පහලින් ලියාගමු. එහෙනම් ලියන්න බලන්න ක්‍රියාකාරීත්වය කියලා පහලින් මේ ටික ඇඳගත්තා නම් ක්‍රියාකාරීත්වය කියලා පහලින් ලියාගෙන බලන්න. හරි අපි නම් මේකේ ක්‍රියාකාරීත්වය ලියාගමු දැන්. මේ ටික ඇඳනම් ක්‍රියාකාරීත්වය පහලින් ලියන්න බලන්න. O තාර්කික ద్వාරයේ O තාර්කික ద్వාරයේ තාර්කික ආදානයන් O තාර්කික ద్వාරයේ තාර්කික ආදානයන් සියල්ලම අසත්‍ය වූවොත් පමණක් ප්‍රතිදානය අසත්‍ය වේ. ඒ කියන්නේ මොකද්ද? ඔක්කොම ඒවට එක බිඳුව වුණොත් විතරයි අවුට්පුට් එක බිඳුව වෙන්නේ. එකක් හරි එක තිබ්බොත් එහෙම අවුට්පුට් එකට එක එනවා. ඒකම ලියා ගන්න. අනෙකුත් සියලුම අවස්ථාවල තාර්කික ප්‍රතිදානය සත්‍ය වේ. අනෙකුත් සියලුම අවස්ථාවල තාර්කික ප්‍රතිදානය සත්‍ය වේ. ඒ කියන්නේ ඔක්කොටම බිඳුව આવොත් විතරයි බිඳුව වෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම මොකද අවුට්පුට් එක එන්නේ? 1. හරි. ඊට පහලින් ඒකටම ලියා ගන්න තරුවක් දාලා එනම් එක් ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. මොන දානය සත්‍ය වේද? ප්‍රතිදානය සත්‍ය වේ.
හරි. එහෙනම් අපි මේ ප්‍රශ්න ටිකක් කලින් මේකට අදාළව මෙන්න මේ ටික කරන්න බලන්න. මෙන්න මෙතනින් පහලින් ලියා ගන්න පහත ద్వාරවල ප්‍රතිදාන ලියන්න. පහත ద్వාරවල ප්‍රතිදාන ලියන්න. පහත ద్వාරවල ප්‍රතිදාන ලියන්න. මොන හරියම ලේසි ප්‍රශ්නයක් අහන්නේ. හරිද? මෙන්න මේක. පළවෙනි එක right or not. ඒක තමයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක හරි. එතන පහක් තියෙනවා. මේ පහේ ප්‍රතිදාන ලියන්න බලන්න. හරි. එහෙනම් බලමු පළවෙනි එකේ ඉඳන් මේක අපි සාකච්ඡා කරමු. පළවෙනි එකේ x සහ y තියෙනවා. ඔයා දන්නවා සාමාන්‍යයෙන් x සහ y ඉන්පුට් එකක් විදිහට දුන්නොත් එහෙම අපි දන්නවා මෙතනින් එන්නේ මොකද්ද? x + y. පළවෙනිට ඔය වගේ තියෙනවා නම් උත්තරේ හරි. දෙවෙනි එකේ තියෙන බිඳුව සහ 1. කියන බලන්න බිඳුව සහ 1 දුන්නොත් එහෙම ප්‍රතිදානයේ විදිහට එන්නේ මොකද්ද? ඔයා දන්නවා එකක් කියනවා අනිවාර්යෙන් ප්‍රතිදානයේ මොකක්ද එන්නේ? 1. තුන්වෙනි එක මේක ඉන්පුට් ගොඩක් තියෙනවා බිඳුව 1. ඔයා දන්නවා එකක් තිබ්බොත් කොහේ හරි අවුට්පුට් එක මොකක්ද දෙන්නේ? 1. රයිට්. එකක් තිබ්බොත් අවුට්පුට් එක 1 එනවා. අනිත් දේවල් ගැන බලන්න දෙයක් නැහැ. එකක් දැක්කොත් ඇති 1 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ එකේ බිඳුමයි ඔක්කොම තියෙන්නේ. ඒකේවා පේන්න නැහැ. එහෙනම් මොකක්ද අවුට්පුට් එක එන්නේ? බිඳුව එන්නේ. තේරෙනවද? ඊළඟ එක පස්වෙනි එක මේකේ පුතා ඉන්පුට් එකයි තියෙන්නේ. ඉන්පුට් එකේ ඕ ගේට් තියෙනවද නැහැ? එහෙනම් මේක වැරදි. හරිද? වැරදි ලියන්න වැරදි කියලා නැත්නම් ඔයා හිතයි මේක මේ x එනවා කියලා අවුට්පුට් එක නේද? මෙතන වැරදි. ලියා ගන්න බලන්න මේක වැරදි. ඉන්පුට් එකක් තියෙනවා තියෙන්න බෑ. අඩු ගානේ ඉන්පුට් කීයක් තියෙන්න ඕනද? දෙකක් තියෙන්න ඕනේ. මම ඔයාලට ඉලක්කම් කියනවද දෙකක් නැතුව එකක් කියනවද එකතු කරහන් කියලා නේද? මට එකතු කරන්න දන්නේ නැහැ. එහෙම කියලා මම ඔයාලට කියනවද 20යි කියලා. 20 විතරයි. 20 එකතු කරන්න දෙයක් නැහැ නේද? උන 20යි 5යි කිව්වොත් ඔයා 25යි කියලා එකතුව කියනවා නේද? ඒතර මේ එකතු කරද්දී ಗುಣ කරද්දී එක ඉලක්කමක් තිබෙලා මදි. නේද? ඒ වගේ තමයි ඕ කරද්දී n කරද්දී එකක් විතරක් ඉන්පුට් අරන් හරියන්නේ අවම දෙකක් තියෙන්න ඕනේ. හරි එහෙනම් මේ ටික නිවැරදිද කියලා බලන්න.
T. Cherith Wickramasinghe.